අපේ අද දවසේ පොසොන් වැඩසටහනට අපේ පොයේ වැඩසටහනට ලොකු ශක්තියක් ලැබුණා මේ සිංහල ධර්ම දේශනාව සඳහා ගෞරවනීය අපේ කිරුළපෙන ධම්මවිජය ස්වාමීන් වහන්සේ එකතු කර ගැනීමට ලැබීම පිළිබඳව උන්වහන්සේ අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපෙන ධම්මවිජය හාමුදුරන් වහන්සේ තමුත්තේගම සුජාත පුත්‍ර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති. ඉතින් ලංකාවේ දැනට ඉන්නේ තාමත්ම ජනප්‍රිය ධර්මදේශකයන්න් වහන්සේ නමක් අපේ කිරුළපෙන ධම්මවිජය හාමුදුරන් වහන්සේ. මේ අවස්ථාවේදී අපේ ලංකාවත් මෙහෙත් අතර තියෙන කාල පරාසයේ පොඩි ගැටලුවක් ඇති වුණා. ඒ නිසා උන්වහන්සේ පොඩ්ඩක් ප්‍රමාද වුණා. දැන් උන්වහන්සේ අපේ ධර්මදේශනාව ආරාධනයට අනුව ධර්මදේශනාව පැවැත්වීමට පැමිණ සිටිනවා. අපි උන්වහන්සේ ඉතාම ගෞරවයෙන් පිළිගන්න අතර මේ ධර්මදේශනාව සඳහා උන්වහන්සේ අපට ලබා දුන්නේ අපේ දායකාවක් වන පවිත්‍රා රත්නපාල මහත්මිය. මං එතුමියටද ස්තුති කරමින් පූජ්‍යපාද කිරුළපෙන ධම්මවිජය හාමුදුරන් වහන්සේට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ මේ පොසොන් පොහොය දවසේ වැඩසටහනට සිංහල ධර්මදේශනාව පැවැත්වීම සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. උන්වහන්සේට කාලය පැයක් ගන්න පුළුවන් නම් ප්‍රමාද වුණාට 6 වෙනකන් ධර්ම දේශනාව පැවැත්වීමට අපිට පුළුවන් කාල වේලාව වෙන් කරලා දෙන්න. හැමදෙනෙක්ම සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්න. ඔබටත් මටත් මේ උතුම් ධර්මලාභය ලබා දුන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් নমස්කාරය කියමු. කවුරුත් පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංකේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණං පරමත්ථ වචනං සච්ඡං ධම්මානං තත ලක්ඛණං තේ. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කරන්නට යෙදුණු තුන් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත අද දවසේ මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ සිහිපත් කරලා තියෙනවා මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති දූරන්දර අවසරයි නම සිහිපත් කරන්නට පූජනීය බෝගොඩ සීල විමල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම විහාරවාසී තවලම බන්දුල අවසරයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේ සහ කාශ්‍යප යන ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම සමගින් පවිත්‍ර රත්නපාල මහත්මිය සහ එම මහත්මියගේ දියණියන් දෙදෙනා අද දවසේ මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. දායකත්වයේගෙන විශේෂයෙන් පොසොන් පොයේ නිමිති කරගෙන පවත්වන්නා වූ දාන සීල භාවනා වැඩසටහනේ එක්තරා ධර්ම දේශනාවක් ලෙස පින්වත්නි, අපි ඔබ බොහෝ කාලයක් දැන් මේ ධර්මයේ ඇතුළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මලාභය ලබලා හැසිරෙන පින්වතුන්ලා ස්වාමීන් වහන්සේලා. එතකොට අපි හැමතිස්සෙම ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනි අපේ හිතත් එක්ක. මේ කියන කතාව හොඳට අහගන්න පින්වතුනි, මේක සාම්ප්‍රදායිකව පටිච්ච සමුප්පාදය හෝ අභිධර්මයේ විවරණය කෙරෙනම බණක් නෙමෙයි. නුමුත් බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් ලෝකයට දේශනා කළාද, බුදුරජාණන් වහන්සේ යම් කිසි අපේක්ෂාවකින් ලෝකයාට බුද්ධත්වයේ ලැබලා බණ කිව්වද, අන්නේ අපේක්ෂත්වය කුමක්ද, අපි කොතනද ඉන්නේ කියන ප්‍රත්‍යවේක්ෂාව ඔබට කරගන්න මේ දවස් මේ දේශනාව හැරවුම් ලක්ෂයක් බවට පත් වෙයි. හැර වෙන දේශනාවක් බවට පත් වෙයි. ඒ නිසා ඕනෑකමින් සවන් යොමු කරගෙන චිත්ත විහෙරි උපදවාගෙන ඇහෙන බණපදයක් ගානීම නුවණින් මනසිකාර්ය කරමින් මටත් මේ ධර්ම දේශනාව තුලදීම සීල සමාධි ප්‍රඥා ගුණ කෙලවර පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධව සංසාර දුක්ගිනි කෙලවර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කළ යුතු වෙනවා. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ තමයි විවිධ ඊනියා මතවාද වලින් විවිධ ජෛනාදී සම්ප්‍රදායන්ගෙන් යුක්ත වෙලා තිබ්බ ලංකාවට බුදුදහම කියන ආభాෂය ලැබුණේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන්න කලින්ම වුණත් ලංකාවේ බුදුදහම නොතිබ්බම නෙමෙයි, යන්තම් තිබ්බත් මේකට පුනර්ජීවයක් ලැබුණේ, ආපහු නැගිටීමක් ලැබුණේ, අවදිමත් භාවයක් ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවට පස්සේ.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා දේශනා කරපු බුදුන්ගේ පණිවිඩය මොකක්ද? අපි හැමෝම මිහින්තලයට යනවා, සිරිපාදට යනවා, දළදා මාලිගාවට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කුමක්ද? ඒ අනුව අපි කටයුතු කරනවාද කියන කාරණාව බොහෝ දෙනෙක් හොයන්නේ බලන්නේ නැහැ. ඔහේ ධර්මයේ හැසිරෙනවා මිසක්. මම දැන් මේ ලංකාව ඇතුලේ බොහෝමයක් ලංකාව ඇතුලේ නෙමෙයි ලංකාවෙන් පිට වුවත් බොහෝමයක් ධර්ම දේශනා සිද්ධ කරනවා. නමුත් මා දැකපු එක දෙයක් බෞද්ධයන් හෝ වෙනත් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයන් බණ අහනවා විතරයි. බුදුරජාණන් වහන්සේ කවුද කියන එක උන්වහන්සේගේ පණිවිඩය මොකක්ද කියන එක තේරුම් ගන්න තරම් තියුණු නුවණක් ඒකාග්‍ර භාවයක් තමන්ගේ ඉලක්කයට නැඹුරු අපි කියන්නේ ફોකසින් කියලා. අන්නේ ඉලක්කයට නැඹුරු වුණු නම්‍යතාවයක් මිනිස්සු ගාව නැහැ. මිනිස්සු ಜಾතිය උරුම කරගෙන ಜಾතියට පත්වෙන දේවල්ම කරනවා. ව්‍යාධිය උරුම කරගෙන ව්‍යාධියට පත්වෙන දේවල්ම කරනවා. මරණය උරුම කරගෙන නැවත මරණයන් ලැබීමේ දේවල්ම කරනවා. ඒක ආර්ය පරීක්ෂණයක් නෙමෙයි. ඒක අනාර්ය පරීක්ෂණයක්. හැබැයි යම්කිසි කෙනෙක් ජාතිය ස්වභාවකටගෙන ජාතියෙන් මිදීමේ උපක්‍රමය හොයනවා. බලන්න ඔබ කරනවද කියලා. ඔබ ජාතිය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක්. ඔබ ජාතියට පත්වෙච්ච කෙනෙක්. දැන් ඔබ ජාතියෙන් මිදීමේ ක්‍රියාවලියේ නිරත වෙච්ච කෙනෙක්ද? නැත්නම් නැවත පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි සංකාරයන් රැස් කරමින් තේරෙන්න කියනවා නම් කුසල් අකුසල් පින් පව් ඕනික රැස් කරමින් නැවත ජාතියකට යන ජීවිතයක් ඔබ ගත කරන. යම් හේකින් ඔබ ජාතියකට පත්වෙන ආකාරයේ කුසල අකුසල කර්මයන් කරමින් සංස්කාර රැස් කරමින් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි වශයෙන් ජාතියකට නම් පත්වෙන්නට යන්නේ ඔබ කරන්නේ අනාර්ය පරීක්ෂණයක්. ආර්යයන් වහන්සේලා ලෝකෙට පහළ වූ කාලයක බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වූ කාලයක බුදු පුතුන් වහන්සේලා ලෝකෙට පහළ වී ඇති කාලයක සම්මුතිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් ලෝකෙට ඕනෑතරම් ශ්‍රවණය කරන්නට ලැබෙන කාලයක වචනවලට පමණක් සීමාව තිබූ පරමාර්ථ ධර්මයන් මනසිකාරය කරමින් විපස්සනා වඩමින් සුද්ධ විදර්ශනා ආදී ඥානයන් වර්ධනය කරගනිමින් යාහෙකි නිවන පිළිඹු වෙන ඉස්මතු වෙන එළියට ආපු වෙලාවෙත් ඔබ කරන මේ අනහාරි පරීක්ෂණයක් නම් මොකටද මේ බණ? කාව නලවන්නද? කාව හුරතල් කරන්න? ඇයි මේ මිහින් රැහැ 10යි? ඇයි මේ? අපි ඔබ බණට ආරාධනා කරන වෙලාවට ඇවිල්ලා බණ කියලා යන්න නෙමෙයි. පිටුතුනි මේ යථාර්ථය තේරුම් ගන්න මේකෙන් මිදෙන්න. ව්‍යාධිය ස්වභාව කරගෙන නැවත ව්‍යාධියටපත් වෙන ප්‍රතිපදාවක නම් ඔබ ඉන්නේ. කොහොමද? දැන් ව්‍යාධිය ස්වභාව කරගෙන ඔබ ආයිත් මේ ජීවිතේ බොරු කියනවා. ඔබ මේ ජීවිතේ රිසියාකම් කරනවා. කුහකකම් කරනවා නන්නේ. ආපහු මොන තත්ත්වයකටපත් වෙන්නේ? අර ඒ අනාගතේ සංසාරේ ලෙඩවි, විකෘතිවි ඒවටපත් වෙන ජීවිතයක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ. මරණය ස්වභාව කරගෙන නැවත මරණයටපත් වෙන ජීවිතයක් නම් ඔබ පතන්නේ. ඔබ දිව්‍ය තලයකට ගියත්, බ්‍රහ්ම තලයකට ගියත්, සක්විති රජෙක් වුණත්, ප්‍රදේශ රාජ්‍ය සම්පත්තියෙන් යුක්ත වූවත් කුමන ආකාරයේ සත්වෙක් විදියට මේ තුන් ලෝකේ කොතැනක ඉපදුණා. ස්කන්ධ පහක් ඇති පංචවෝකාර භවයේ වේවා, ස්කන්ධ හතරක් ඇති චතුවෝකාර භවයක වේවා, ස්කන්ධ එකක් පමණක් ඇති ඒකවෝකාර භවයක වේවා, කවර ආකාරයේ කුමන තැනක කොයි විදියට ඉපදුණත් මරණීය ස්වභාවකටගෙන නම් ඉන්නේ. ඔබ යන්න හදන්නේ එතනට. ඔබ කරන්නේ ආර්ය පරීක්ෂණය නෙමෙයි. ඔබ අනාර්ය පරීක්ෂණය කරන අනාර්ය. ඔබ අනාර්ය පරීක්ෂණය කරන අනාර්ය. භික්ෂුවක් කැලේට වැදිලා කරන්නේ මොකක්ද? භික්ෂුවක් කැලේකට වැදිලා ජාතිය ස්වභාව කරගෙන හිටියට ජාතියෙන් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කරන්න දක්වනවා. ව්‍යාධිය ස්වභාවකටගෙන හිටියට ව්‍යාධියෙන් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කරන්න දඟලන. මරණීය ස්වභාවකටගෙන හිටියට මේ මරණයට බය නැහැ. භික්ෂුවක් මේ ජීවිතයේ හතාත්ම ජීවිතයේ මරණයට බය නැහැ. නමුත් නැවත සාංසාරික වශයෙන් මිය දෙන්නට වෙන මරණයෙන් ගැලවෙන්න භික්ෂුවක් පරේෂණය කියනවා. ඒකට කියනවා ආර්ය පරීක්ෂණය. පින්වතුනි මේ ආර්ය පරීක්ෂණය ඇතුළේ දිගහැරෙන කතන්දරේ හරි ලොකුයි. ඒක පැයකින් කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ප්‍රතිපදාවක්. ඔබ විසින් පිරිය යුතු පිළිවෙතක්. ඔබ විසින් වැඩි යුතු මාර්ගයක්. ඔබ විසින් අත්විඳිය යුතු දර්ශනය. ඔබ විසින් පිරිසිඳ දැකිය යුතු යථාර්ථය. දහම සවක්කාතයි තමයි. දහම කාලිකයි තමයි. දහම සාන්දෘෂ්ටිකයි තමයි. හැබැයි ඔබ ඒහිපස්සිකයි. ඇවිල්ලා බලන්න. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති. හැමෝටම බෑ.
නුවණ තියෙන මිනිස්සු හරිම අල්පයි පින්වතුනි. ඒ නුවණ තියෙන මිනිස්සෙක් වෙලා මේ දහම පිරිසිඳ දැක්කොත් ඔන්න ඔබට පුළුවන් ඊතර වෙලා යන්න. මේක කොහින් පටන් අරන් කොහින් කියලා ඉවර කරන්නද පැයකින් දෙකකින් කියන එක පින්වතුනි කවදාවත් මට දේශනාවකදී හිතා ගන්න බැරි වූ කාරණා. හැබැයි ඔබ මතක තියාගන්න මේ ලෝකේ තියෙනවා සත්‍ය දෙකක්. එකක් තමයි සම්මුති සත්‍ය. අනිත් එක තමයි පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍යත් සත්‍යක්. ලෝක සම්මුති කාරණා. සංකේත වචනං සත්‍යං ලෝක සම්මුති කාරණා. සංකේත වචනේ සත්‍යයක් වෙන්නේ ලෝක සම්මුති කාරණාවට අනුව. තව සත්‍යක් තියෙනවා. බුදුවරු විසින් අනුදැන වදාළ. පරමත්ත වචනං සත්‍ය. පරමාර්ථ කියලා වචනය. පරමත්ත වචනං සත්‍යං ධම්මා නං තත ලක්කන. ඒක ලෝකයා පෙන්වන මුලාව නෙමෙයි. දැන් ලෝකයා පෙන්වන කාරණාව කොහොමද? අම්මා, තාත්තා, අක්කා, නංගි, අයියා, මල්ලි. මේ බොරුවනි ලෝකයා පෙන්වන්නේ. සුදූස, කොට මහත, හීන ප්‍රනීත, දුර ඈත, අතීත වර්තමාන අනාගත. මේ ඔක්කොම ලෝකෙට ඇති දේවල්. ඕලාරික සුකුම. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ලෝක යථාර්ථයේ තියෙන ලක්ෂණ තුනයි. අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුنين යුක්ත ලෝකය. එතකොට අපි මේ සම්මුතිය පැත්තකට දාමු. සම්මුතිය කියන්නේ පින්වතුනි බිඳ බිඳ වෙනස් වෙන්න පුළුවන් දේවල්. නැවත නැවත වෙනස් වෙන තැන්. යම් කිසි කෙනෙක් වෙනස් වෙන කෙනෙක් ගැන බලාපොරොත්තු තියෙනවා නම් ඔබ හිතන්න මං ගැන කියලා. දැන් ඔයගොල්ලෝ මං ඔබට පොරොන්දුවක් වෙනවා. මම දැන් 2021යි. 2022 දී මං නරක වෙනවා. 23 දී මං අන්තිම නරක වෙනවා. 24 දී මං නරක කෙනෙක් වටපත් වෙනවා. ඔබ හිතන්නේ මම ගිහි කෙනෙක් කියලා. 2021 මං හොඳයි. එහෙම නෙනේ ප්‍රස්තාව. 22 මං නරක. 23 ටිකක් නරක වෙනවා. 24 හොඳටම නරක වෙනවා. ඔබ කැමතිද මාව අතරින්නකෝ? අපි දුක මෙන්න මෙතන පිරිමි දරුවෙක් ඉන්නවා කියලා. ඔබ කැමතිද මේ පිරිමි දරුවව ඔබේ දියණියට කසාද බන්දලා දෙන්න? ඇයි? මෙයා දැන් හොඳයිනේ. ඇයි කැමති නැත්තේ? මෙයා 22 දී වෙනස් වෙනවා නම් 23 දී මීටත් වෙනස් වෙනවා නම් 24 දී මීටත් වෙනස් වෙනවා නම් ඒ වෙන්නේ නරක පැත්තට. හොඳ පැත්තට වුණා නම් නරක පැත්තට නම් වෙනස් වෙන්නේ ඔබ ඔබේ දියණියට මෙයාව කසාද බන්දලා දෙනවද? නෑ. පින්වතුනි. හැබැයි මීටත් වඩා වේගින් වෙනස් වෙන පිරිමි දරුවෙක් ඔබ ඔබේ දියණියව කසාද බන්දලා තියෙනවා. එයාගේ රූපය වෙනස් වෙනවා, සිත වෙනස් වෙනවා, සිතිවිලි වෙනස් වෙනවා, ගුණ ධර්ම වෙනස් වෙනවා, මනුෂ්‍ය වෙනස් වෙනවා, කායික වශයෙන් වෙනස් වෙනවා, මානසික වශයෙන් වෙනස් වෙනවා. ඔබ වෙනස් වෙන ලෝකයකට අපේ භාෂාවෙන් කියනවා නම් ජග්ගහන්න යන අහිංසක අනාථ අසරණේ. වෙනස් වෙන ලෝකයකට මුක්කු ගහලා ඒ මුක්කු උඩ ඔබේ හිතේ තියෙන සිතැඟිමවලා ඒ මුක්කු උඩ ලස්සන ලෝකයක් බලන්න දඟලන ඔබ දන්නේම නැතුව මේ මුක්කු දිරනවා. මේ මුක්කු වැටෙනවා. එදාට බුදුපහන ගාවට කියලා ගෙදර කෙනෙක් මැරෙන්න වැටිලා ICU එකේ අන්තිමට හුස්ම දිනකොට ලැජ්ජ නැතුව බුදුපහන ගාවට ගිහලා ජීවිතය අදින්න එපා. ඒ පහනේ ඉන්න බුදු පිළිමයට මොකද උනේ කියලා බලන්න. මේ තමයි යථාර්ථය, රියැලිටි. ඔබට මෙයට මූණ දෙන්න බෑ නම් ඔබට බුදුදහම ප්‍රතිඵලයක් නෑ. බුදු පහන ගාවට ගිහිල්ලා ජීවිතය අදින්න එපා. මගේ ICU එකේ ඉන්න මාමට නැන්දට ආච්චිට පුතාට ජීවිතය ලැබෙන්න කියලා. බුදු පහන ගාවට ගිහලා කල්පනා කරන්න. අද මෙවන් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ තිබ්බ උතුමන් වහන්සේත් පෙරණිවිලා ගිහිල්ලා නම් හරි. ඔබ වහන්සේ කියපු යථාර්ථය ඇයි ආනන්ද ඔබ ඔය හැටි අඬන්නේ? මැරෙන බව නොවේද මාමි කියන්නේ. එහෙම නෙවෙයි. ආනන්ද හමුදුර අඬනවා. පිරිනිවන් මංචකේ. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි ආනන්ද අඬන්නේ? මං ඉන්නකම් කිව්වේ මේ ටික මතක නැද්ද? දැන් බුදු පිළිම ගාවට කියලා ඔබ අඬනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අහනවා ඇයි නෝනේ අඬන්නේ? ඇයි මාත්‍යෝ අඬන්නේ? මං කිව්වේ ඕක නෙමෙයිද?
ඕකෙන් ගැලවෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් මම මුලින්ම ගැලවෙනවා. ගැලවෙන්න බෑ. අනිවාර්යෙන් we have to face this. අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. දැන් මොකද කරන්නේ? කැඩෙන බිඳෙන වෙනස් වෙන ලෝකය මනසින් අතාරින්න. කැඩෙන බිඳෙන වෙනස් වෙන ලෝකය දුරු කරන්න. කැඩෙන බිඳෙන වෙනස් වෙන ලෝකයට ආදරය කරන්න. මොකටද? මටවත් මමත් මැරෙනවා නම් පිටුතුනි. ඔබත් මැරෙනවා නම් පිටුතුනි. තියෙන භෞතික සම්පත්තිත් නැති වෙනවා නම් පිටුතුනි. කුමක් වෙනද අපේක්ෂා තියෙන්නේ? කාර්, වෑන්, ඒවා ලොකු දේවල් නෙමෙයි. ඒවා ප්ලාස්ටික් කෑලි. කොයි හරි හරියට වැදුනොත් අඟල් ගානක් ඇතුළට යනවනේ. ඒව රකින්න ජීවිතේ කැප කරන්න එපා. ඒව නැති වෙනවමයි. කිසිම දෙයක් කරන්නේ. මෙන්න මේ තැනට හිත හදාගන්න අකම්පිත හිතක් ඇති කරගෙන ලෝකයේ පිළිබඳව අපේක්ෂාවකින් තොරව ජීවත් වෙලා බලන්න පිටුතුනි ඔබ මෙහෙම කරනවද කියලා. ඔබට පුළුවන් ද ලෝකයේ පිළිබඳව අපේක්ෂාවකින් තොරව ජීවත් වෙන්න? නැත්නම් ඔබ ලෝකයේ පිළිබඳව හීනමවනවද? අදරෑ නින්දට ගියාම ඔබට ඇති වෙන හැඟීම 0ද +1ද බලන්න. ඒ කියන්නේ අලුත් දේවල් හෙට බැංකුවේ පොලිය ලැබුණොත් හොඳයි. හෙට මෙහෙම ලැබුණොත් හොඳයි. හෙට මෙහෙම වුණොත් හොඳයි. මං කියන්නේ ජීවිතේ ජීවත් වෙන්න එපා කියලා නෙමෙයි. අනවශ්‍ය කරදර ගොඩ ගහගෙන ජීවිතේ අතරමං වෙනවද කියලා බලන්න. එහෙම වෙන අය තමයි පිටුතුනි බහුතරයක්. ඇත්තටම දැන් මට පේනවා මේ ගම්මානකට එළියට ගිහිල්ලා බැලුවාම එහෙම වෙන අය තමයි වැඩි. වික්ෂුන් වහන්සේලා කීයද ඉන්නේ නේ මේවා අතහැරලා දාලා ඇවිල්ලා 25000යි ලංකාවට ඉන්නේ. ඒ 25000ත් මේ කතාව තේරුම් අරගෙන සසරින් එතර වෙන පිරිස ගණන් කරලා ගණන් හදලා බැලුවා. කීයක් කියලාද හිතයි? අනේ මන් දන්නේ නැහැ. ඒකෙත් පාරක් හරියට හොයාගෙන නිකන් හිතුමතේ නෙමෙයි, පාවි නෙමෙයි, ප්‍රතිපදාවක් පූර්ණණය කරමින් සංසාරේ ගමනින් එතර වෙන්න දඟලන එක. මගෙන් ඇහුවට වැඩක් නැහැ. ස්වාමීනි කොහොමද මේ තරම් දේවල් ඉගෙන ගත්තේ? අමුතු එකක් නෙමෙයි. දහමේ තිබ්බා. එතර වෙන්න කරුණු හෙව්වා. ආපු කරුණු ටික. අපි මම මේ දහමේ අපි දන්නේ පින්වතුනි දශමයයි. හැබැයි නිවනට යන පාර අඟලක් අඩු නැතුව තියෙනවා දහමේ. ඒක තමයි කතාව. ඒතර මගේ රත්තරන් පින්වතුල හැමතිස්සෙම තේරුම් ගන්න මේ යථාර්ථය අපි මම අනාර්ය පරිශ්‍රණයේ යෙදෙන කෙනෙක්ද ආර්ය පරිශ්‍රණයේ යෙදෙන කෙනෙක්. ඕක තමයි මට කියන්න ඕනේ. ඔබ ජීවිතේ යදිනවනම් භෞතිකයේ යදිනවනම් භෞතිකයේ පතනවනම් භෞතිකයේ ගැන හීනමවනවනම් ඔබ අනාර්ය පරිශ්‍රණයේ යෙදෙන කෙනෙක්. ඔබ සැප සම්පත්තීන් වල අසාර භාවය දකින්න. ඔබ සැප සම්පත්තීන් වල කෙලවර තියෙන ශූන්‍ය භාවය දකින්න. ඒ වාගේ අතහැරීම කියන එක දකින්න. ඒවා බිඳි බිඳි යෑම දකින්නවනම්, ඒ වාගේ කැඩී බිඳි වෙන්ව යාම දකින්නවනම්, ඔබේ කයේ කැඩී බිඳි වෙන්ව යාම දකින්නවනම්, ඔබට ඔබේ දරුවගේ මරණය බලන්න පුළුවන් ද බලන්න ඇස් වහගෙන. බලන්න කල්පනා කළා. හදිසියෙවත් අද ඔය උකුලේ ඉන්න දරුවා මැරිලා ගෙදර ආවොත් කොහොමද ධර්මය? අම්මා මැරුණොත්, තාත්තා මැරුණොත් බොරු සුරංගනා කතා ටිකක් විතරක් ඇහෙනවා මිසක් මම මේක කියන්නේ නිකන් හුරතල් බස් ටිකක් ඇහෙනවා මිසක් වචනයට පියාණනි ඔබට නිවන් සුව කියලා කියනවා මිසක් කෝ යථාර්ථවාදීව සංසාරය දකින්න කෙනෙක්? කෝ පුතේ උඹ ගිය සංසාර ගමන කියලා අඬන්න පුළුවන් අම්මේ? කෝ තාත්තගේ මිනි අතගාලා හිතන්න පුළුවන් කෙනෙක් මේක තමයි සසරේ හැටි කියලා? කෝ එතකොට අපි කියපු අපි නම් මේ මොකද්ද? කෝ බුදුබණ? කෝ මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාපු යථාර්ථය? සමනාමයන් මහරජ ධම්මරාජස්ස තවේ වනුකම්පයි ජම්බුදීපයි දාගතා. එහෙනම් ආවේ ඇයි? තවේ වනුකම්පයි. ඔබට අනුකම්පා පිණිස.
ඒ සංඝ පෙරපුරෙන් අඛණ්ඩව අවිච්ඡින්නව පැවතගෙන ඉන්න අද වෙනතුරු පැවතින මේ සම්මුති සංඝය. ඇයි මේ බණ ටික කියන්නේ? සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවක. ධම් රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. ධම් රජාණන් වහන්සේ මොකද මේ ජීවිතය යථාර්ථය. පිටුතුනි මේක තේරුම් අරගන්න. මේක තේරුම් අරන් ඔබ මේ ලෝකෙන් මේ නිර්ර්ථක ලෝකෙ ගැලවිලා යා යුතුමයි. ඇයි? අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයං. ඔබට මට මේ ලෝකෙින් හැම දෙනෙක්ටම මේ ලෝකෙ දාලා යන්න වෙනවමයි. වෙනවාමයි. අය හිතන්න කතා කරන්න හොයන්න බලන්න පරීක්ෂණ කරන්න එපා. ඉන්ජෙක්ෂන් ගැහුවා කියලා හිමාලේ 1000ක් ඉන්නවලු 2000ක් ඉන්නවලු කතන්දර. කිසිසේත් මිස්තර වූ ආත්ම භාවයක් නැහැ. ඔබට මට නෙමේ කල්ප ගානක් ජීවත් වෙන බ්‍රහ්මයෙක්ටවත් අවුරුදු 1000ක් 2000ක් ජීවත් වෙන්න හීනමමන් එපා. 25000ක් නෙමේ ඉස්සර මිනිස්සු 84000ක් ඉඳලා තියෙනවා. අසංකේයයක් ඉඳලා තියෙනවා. අදකෝ ඒ තරම් ආයුෂ වළඳපු රජවරු අදකෝ ඒ තරම් පුණ්‍ය ශක්තියක් තිබ්බ බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා අදකෝ මරණය විසින් කැඳවාගෙන ගියා. ඔබ මා ගැන කාතුමා දෙසකේ කතා. ඔබ මා ගැන කවර කතාවක්? පින්වතුනි මේක ලේසි කියලා හිතන්න එපා. මට කියන්න ඕනේ ඒක. බුදුරජාණන් වහන්සේ වෙලාවක කියනවා මේ මානිනි මාවැන්නෙක් විසින්ම මේසා වීරය කළ යුතු වුණා නම් මේ ධර්මය අවබෝධ කරගන්න. හීන වීරයකින් යුක්ත මේ මිනිස්සු කවදානම් මේ ධර්මය අවබෝධ කරගන්න. මාවැන්නෙක්ම මේ ෆ්‍රේම් එකෙන් එළියට ඇවිල්. මාවැන්නෙක්ම මේ රාමුව ගලවලා මරණයේ සුද්ධෝදන රජතුමා හංගද්දි රටේ මහා මායාවගේ මරණය කට්ටියත් එක්ක එකතු වෙලා වහද්දි මරණයක් දැකලා අනේ අපි මැරෙනව නේද කියලා කල්පනා කරපු සිද්ධාර්ථ බෝධිසත්වයේ බුදු වුණේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ඇස් සිදිරි පිට මරණ වෙවි අපේ මරණය අපේ රජතුමාලා හංගලා නෑ අපිට සොහොන් පේන්න නැත්තේ නෑ. ඇස් ඉස්සරහා මේ දැන් කොරෝනා හැදිලා මිනිස්සු මැරිලා ඇදගෙන වැටෙනවා. අපිට මොනසා ලෙඩ රෝග දැක්කද? මැලේරියා දැක්කා, මීයුණ දැක්කා, ඩෙන්ගු දැක්කා. ඇස් ඉස්සරහා අපේ සුනාමිය ආවා. දැන් කොරෝනා ඒකෙත් නව ප්‍රභේද කියනවා, තව ප්‍රභේද කියනවා. අපිට බුදුරජාණන් වහන්සේට වැහුව බෝසත් කාලේ උන්වහන්සේ ස්වකීය මනසකාරයෙන් කල්පනා කළා. අපිට වැහිලා නැහැ. යන්න අපේක්ෂා රෝහලට. ලෙඩ්ඩු කීයක් මැරෙන්න ඉන්නවද බලන්න. දවසට දියවැඩියා හැදිලා තප්පර ගානකට කී දෙනෙක් මැරෙනවද බලන්න. මෙච්චර පේන්න තියෙනවා අපිට. අපි අපේ තාත්තව ගිහිල්ලා වල දාන මලකඳට දැන් ඔය ලංකාවට ඔය පිටුතුලා අප වෙලාවක බලන්න වෙයි. ලංකාවේ කන තුනේ ලංකාවේ තියෙන නිසල විලවල් සොඳුරු නිහඬ පරිසර කනත්තට ගහලා නිසල විල කියන. නිසල අරණ, නිසල විමන, කනත්ත නිසල අරණ, කනත්ත නිසල විමන. මලකඳන් ගිහිල්ලා මල දාන කුණු ගොඩ. ඒක දැකලා ජීවිතය යථාර්ථය කල්පනා කරන්න අපේ මනස නැවෙන්නේ නැහැ කිව්වා. හීන වීරයක් ඇති මේ මිනිසුන් කවදානම් මේ සසරින් එතර වෙයි. පින්තුනි මේක ලේසියට ගන්න එපා. මේකට වීරය කලේ නැත්තම් ඒකයි මම මේ කියන ඔබට දැන් chance එකක් tie මේ ජීවිතේ පෙර කරගත්තු පින නිසා. හැබැයි ඊළඟ ජීවිතේ ධම්මවිජය ස්වාමීන් වහන්සේව හම්බ වෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ අපේ පූජනීය මේ පරම පූජනීය පින්වත් බෝගොඩ සීල විමල අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේලා හම්බ වෙන්නේ ඔබට මේ වගේ සත්පුරුෂව දේශනාවක් ශ්‍රවණය කරවන්න. පින්වන්ත ස්වාමීන් වහන්සේ සත්පුරුෂයිනේ. ඒකනේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ඔබට ශ්‍රවණය කරන ධර්ම දේශනාවක් අනේ මේ ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් හරි කමක් නැහැ අපිත් වඩම්මල අපිත් බණ ටිකක් විතරක් වෙනස් හරි කියෝම්. නැත්නම් පූජනීය ස්වාමීන් වහන්සේට තිබ්බන මේ මහා පූජනීය පින්වත් මහානායක ස්වාමීන් වහන්සේ ධර්මයේ දන්න ධර්මයේ දැකපු මේ උතුමන් වහන්සේලා උප්පත්තිය ඉඳන්ම මෛත්‍රී චිත්තයෙන් වාසය කරන උතුම් පැවිදි උප්පත්තිය. වන් ටිකක් ඔය සුදුරෙද්ද දාලා තියෙන ආසන ඉඳලා කියන්න බැරිද? පුළුවන්. මේ සත්පුරුෂ සේවනයේ සසරට නැති වුණොත් අපායට ගියාම තිරිසනෙක් වුණාම ප්‍රේතෙක් වුණාම අඬ කරන්න බෑ. එක්ස්කියුස් නැහැ. සොරි කියන්න බෑ.
වෙන්න ඕනි දේ වෙලා ඉවරයි. ඒ නිසායි මේ බව දැකපු උතුමෝ අතීතයේ නිදිමත එද්දි ඔළුවට තෙත තනවැහෙරි තියාගෙන භාවනා කළ නිවන් දැක්කේ. මිලක්කතිස්ස වැද්දා. අවුව ඉඳගෙන නිදිමත එනකොට තෙත තනකොළ ඔළුවේ තියාගෙන භාවනා කළේ. ওই පිංගුතුල ජීවිතේට දැකලා තියෙනවද යෝගාවචරයේ ගිහි කෙනෙක් තෙත සාලුවක් හරි ඔළුවේ වෙනගෙන නිදිමතයි කියලා වතුරේ කකුල් දෙක දාගෙන භාවනා කරන? මන්නම් දැකලා නෑ. යන්තම් යෝගාවචර ස්වාමීන් වහන්සේලා කීප නමක් මන්නම් දකිනවා. ගිහි පිංගුතුල්ල නම් දකින්නේ. ඔබ දැකලා තියෙනවද? ඔබ අහලා තියෙනවද අර ඊතල කකුල් දෙකට දෙන නිසා දනිස්සෙන් සක්මන් කරනකොට එක ස්වාමීන් වහන්සේ නම රජතුමා ඊතලෙන් විදිනවා මුවෙක් කියලා හිතාගෙන. ඒ ඊතලේ අයින් කරලා ළඟ තිබ්බ පැලෑටි ටිකක් අරගෙන තමන්ගේ තුවාලේ තියාගෙන භාවනා කළා. ওই පිංගුතුල සක්මන් කර කර ඉන්න ගමන් චූටි ගලක කකුල වැදුණා. දවස් 10 භාවනා වැඩසටහනක් තිබ්බා. සමහරු යනවා ස්පිරිතාලේ යනවා ගෙදර. සමහරුන්ට බඩගින්න දරා ගන්න බෑ. විකාල භෝජන සිකපදයේ සමාදක් වෙලා. ගෙදරින් එනකොට බිස්කට් පැකට් එකක් බෑග් එකේ දාගෙන ඉවිල්ලා චුට්ට රැයට කනවා. කොහොමද නිවන් දකින්නේ? කොහොමද නිවන් දකින්නේ? වීරය කරන්න. ඒ වීරය කලේ නැත්තම් මේ ප්‍රතිපදාව අඳුර ගන්න. පිටුතුනි මේක ලේසි නෑ. මේක යන්න තියෙන මාර්ගය බලන්න. මම ඔබට කියන්නම්. දැන් මම මේ කියවන්නේ මේක ප්‍රශ්නේ. යා යුතු මාර්ගය හොයාගන්න. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ නිස්සාර ජීවිතේ නැවත නැවත ඉපදි මෙරි යන්න තියෙන සංසාර ගමන. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මරණයටපත් වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. මැරෙනවමයිනේ. මටත් ඔබටත් මේ යථාර්ථය පොඩි. අපි මැරෙමු. කියනවනේ මැරෙන්න එපා හරි. කවදා හරි දවසක මැරෙනකොට මැරෙමු. මොකද කරන්න එපා කියන්නේ? මාත් ලෑස්ති වෙනවා. ඔබ හරි. මැරිලා ගිහිල්ලා ආයෙ උපදිනවා සංසාරේ. අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. මැරිලා ගිහිල්ලා ආයෙ සංසාරේ උපදිනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ සංසාරේ උපදින්න විඥානීය පළවෙනියටම බැහැගෙන ප්‍රතිසන්දි විඥානීය කියන එක. ප්‍රතිසන්දි විඥානීය මේ පාරේ චුතියටපත් වෙලා නැවත ප්‍රතිසන්දියකට යන්නේ අලුත් ජීවිතයක උපදින්නේ කාරණා කීපයක් නිසා. අංක 1 කර්මය. ඔබ කරන කුසල කර්ම, ඔබ කරන අකුසල කර්ම. ඔබ කරන මහග්ගත කුසල නැත්නම් ආනිඤ්ජාභි සංකාර කියලා කියනවා. ධාන ආදී ලබන තැන්. ඒ කුසල හෝ අකුසල හෝ ආනිඤ්ජ කර්මයක් නිසා ඔබට කියලා නැවත උප්පත්තියක් ලෝකෙ සකස් වෙන්න පුළුවන්. එහෙනම් මේ ජීවිතේ එහෙම කර්ම රැස් කරනවද නැද්ද? මේ බණ අහන කොටත් පුඤ්ඤාභි සංකාර රැස් වෙනවා. ඒ නිසායි ඔබ භවයේ බණ අහන්නේ තෝ දමල ගාලා වහලා ගියොත් අපුඤ්ඤාභි සංකාරයක් රැස් වෙනවා. ඒත් ඔබ භවයේ හිටියත් භවයේ ගියත් භවයේ දෙයියනේ මොකද කරන්නේ? මොකද කරන්නේ? මල පූජා කරනවා. කුසල සංස්කාරයක් රැස් වෙනවා. මල පූජා කරන ගමන් මේ මල අනිත්‍යයි මාත් අනිත්‍යයි කියලා කල්පනා කරනවා. මල පූජා කරපු එකේ කුසලයේ අනිත්‍ය කල්පනා කරපු එකේ කුසලයේ ඩබල් වෙනවා. කුසලයේ දෙකක්. දැන් ආයි භවයටමයි පාර කැපෙන්නේ. ගැලවිල්ලක් නෑ. ඇයි? සංස්කාර රැස් වෙන්නේ. එදිනෙදා අපි කරන මල් පූජාරව මේව නිසා නෙමෙයි. මේ කියන්නේ ඒව කරන්න එපා කියලා නෙමෙයි. ඒව කරන්න ඒවා කොයි හරි නිවන් දකින්න ආත්මේ දක්වා ඔබට පීඨට පිළිසරණට පවතින එච්චරයි. ඔය කවුරු හාමුදුරුවෝ කිව්වත් පින් කරන්න එපා පිව් කරාම භවේ ඒක උන්වහන්සේ නමක්වත් එන්නේ නෑ. ඔබ පව් කළා යාචකයෙක් වුණොත් පේමන්ට් එකේ බණ කියන්නේ. ඔබට යමක් කමක් තියෙන නිසා තමයි අද මේ බණ ටික අහන්නේ. ඔබට යමක් කමක් තියෙන නිසා තමයි අද මේ ලෝකෙම වැහිලා. අද මේ ඔන්ලයින් ඇවිල්ලා හරි මේ බණ ටික අහන්නේ ඇයි? ඔබට යමක් කමක් තියෙන නිසා. ඒ නිසා ඔය දැන් කියන ස්වාමීන් වහන්සේලා කවුරුත් පාර යනකොට කැලණි පාලම ගාව යට ඉන්න යාචක මහත්තුරුන්ට බණ කියන්නේ නැහැ. කවුරුත් ගිහිල්ලා ඒ පාලම අස්සේ ඉන්න අහිංසක ගෙවල් වල මිනිස්සුන්ට බණ කියන්නේ නැහැ. කවුරුත් ගිහිල්ලා පිටකොටුවේ මුට්ට කරගාන මිනිස්සයාට බණ ටිකක් කියන්න නැහැ. නැති බැරි වුණොත් මුකුත් නැහැ. ඒ නිසා නේ කිව්වේ දාන්න මොකද්ද? අලං දානානි ධාතු. දන් දෙන්න ඕනේ සුදුසුමයි. අලං පුඤ්ඤානි කාතු. පින් කළ යුතුයමයි.
මා පුඤ්ඤ බාහිත. වෙනට බය වෙන්න එපා. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. නැත්නම් මේ වැරදියට ගන්න. ඒකයි මේ කියන්නේ. මනුෂ්‍යයන්ටත් පින් ඕනේ. දෙවියන්ටත් පින් ඕනේ. පැවිද්දන්ටත් පින්. පින නැත්තම් ඉන්න බෑ පැවිද්දේ උනත්. එතකොට සංස්කාර රැස් කරන එක නවත්තන්න කියලා නෙමෙයි මේ කියන්නේ. සංස්කාර රැස් වෙන්නේ මල පූජා කරන්න පුළුවන් සංස්කාර රැස් නොවිත්. රහතන් වහන්සේ කොහොමද පූජා කරන්නේ? ක්‍රියාසිත විතරයි ඇති වෙන්නේ නේ. ජවනය කර්මය උපදවන්නේ නැහැ. ක්‍රියාසිත කීපයක් පමණයි යන්නේ. සංස්කාර ඇති වෙන්නේ කුමක් නිසාද? අවිජ්ජා පච්චය සංඛාර. සංඛාර පච්චය විඥාන. බලන්න සංසාරයට වැටෙන තැන. අවිද්‍යාව නිසයි. අවිද්‍යාව නිසයි. අවිද්‍යාව නිසයි සංස්කාර. සංස්කාර නිසයි විඥාන. විඥාණය ඇති වුණා කියන්නේ නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, ආයිත් ඊළඟ භවය භව, ජාති, ජරා මරණ ඔක්කොම එකතු. මේ පටිච්චසමුපාදයේ කතාව ඕක. තව ගැඹුරට යන්න පුළුවන්. පටිච්චසමුපාදයේ කතාව ඕක. පටිච්චසමුපාදයේ පෙන්වුවේ ඕකට. එහෙනම් ඔබ මතක තියාගන්න ඔබ මේ ජීවිතේ අවිද්‍යාව දුරු කරනකම් සංස්කාර රැස් වෙන එක නවතින්නේ. වේල්ල කැඩුනා වගේ. උඩ වේල්ල කැඩුනහම යට නියරවල් ඔක්කොම පිරෙනවා වගේ අවිද්‍යාව කියන වේල්ල කැඩුනොත් සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන මේ ඔක්කොම ටික පිටුතුනි පිටගෙන යනවා. අන්න දැන් ඔප්ෂන් එකක් තියෙනවා. අප විසින් කළ යුතු කාරණාවක් තියෙනවා. බුද්ධෝත්පාද කාලයක හිතන්න පුළුවන් මනසක් ලැබුණා නම් ඔබ විසින් සිටිය යුත්තේම අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද කියලා විතරයි. කොහොමද අවිද්‍යාව දුරු කරන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ ධර්මාර්ථ වශයෙන් ගත්තොත් දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, නිරෝධ ගාමිනී පටිපදාන. දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම නොදැනීම, නැති කිරීමේ මාර්ගය නැති. චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඒ නිසා ඔබ අංක 1ට දුක කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. දුක තමයි මේ නාම රූපයන්ගේ පැවැත්ම. නාම රූපයන්ගේ පැවැත්ම දුකක්. නාම රූපයනොත් දුක. ස්කන්ධත් දුක. පැවැත්මත් දුක. ඔබට ඕක තේරෙන්නේ නැහැනේ. ඔබට ඕක තේරෙනව අඩුයි. ඕගලන්ට තේරෙනවද ඕගලන්ගේ ජීවිතේ පැවැත්ම දුකක් කියලා? එහෙම තේරෙනව නම් බැරියයි. එහෙම තේරෙන්නේ නැහැ. මිනිසුන්ට නිකන් නොමිලේ තේරෙන එකක් නෙමෙයි. චිත්ත වේගයක් දාලා පොඩි එෆර්ට් එකක් දාලා හයියක් අරන් වීරයක් අරන් සාමාන්‍ය පේන මසස ඉක්මෝල මනසින් ලෝකය දකින්න පුළුවන්. මනස කිය මොලේට නෙමෙයි මෙතනට තට්ටු කරාට මනස මෙතන හිතට. මනසින් ලෝකය දකින්න ඔබට පුළුවන් නම් මසස ඉක්මවලා ඔන්න ඔබට මේක පේන්න ගන්නවා. පින්වතුනි, අවිද්‍යාව දුරු කිරීම පිණිස ඔබ විසින් සකස් කළ යුතු, උපදවාගත යුතු, සම්පූර්ණ කළ යුතු කාරණා 11ක් තියෙනවා. මේවට කියනවා විදර්ශනා ඥාන කියලා. මොනවාද? විදර්ශනා ඥාන. දැන් බලන්නකෝ මම මේ කියන ඒවා තියෙනවද කියලා. අහලවත් තියෙනවද බලන්න. යන්තම්. විදර්ශනා ඥාන 11යි. නාම රූප පරිච්ඡේද ඥානෙ, සම්මස්සන ඥානෙ, උදයව්‍ය ඥානෙ, භංගානුපස්සනා, බයතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා, මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සනා, සංකාරුපේක්ඛා, සත්‍යානුලෝමික. ඔය තමයි ඥාන 11. මොනවද? නාම රූප පරිච්ඡේද, සම්මස්සන, උදයව්‍ය, භංගානුපස්සනා, බයතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා, ආදීනවානුපස්සනා, මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සනා, සංකාරුපේක්ඛා, සත්‍යානුලෝමික. ඔය කියන ඥාන 11 කෙනෙක් උපදවා ගත්තොත් විතරමයි පිළිවෙල.
වෙනනම් නිවන් දකින ක්‍රමයක් බුද්ධ ශාසනයේ නැහැ. බුද්ධ ශාසනයේ තියෙන සප්ත විසුද්ධිය. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි, කාංකා විතරණ, මග්ගා මග්ග, පටිපදා ඥාන දස්ස. හරිනේ. සීල, චිත්ත, දිට්ඨි, කාංකා විතරණ, මග්ගා මග්ග, පටිපදා ඥාන දස්ස. ඔය 7යි. ඔය 7 ඇතුලේ උපදින සීල විසුද්ධියෙන් සීලය. චිත්ත විසුද්ධියෙන් සිත උපචාර සමාධියක් හෝ අර්පණා මට්ටම. කියන්නේ ධ්‍යාන මට්ටම. හෝ ධ්‍යාන මට්ටමකට ආසන්නවම තියෙන සමාධිය. දිට්ඨි විසුද්ධියේදී නාම රූප පරිච්ඡේද ඥානයි. කාංකා විතරණ විසුද්ධියේදී කාංසාටික විසඳෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශනිය පටන් ගන්න සම්මස්සන ඥානයෙන් පටන් අරගෙන උද්‍යව ඥානයෙන් කෙලවර වෙනවා. එතන ඉඳන් උද්‍යව ඥාන ඉඳන් විදර්ශනා ඥාන වැඩිලා. සංකාරුපෙක්ඛා ඥානයෙන් නවතිනවා. සංකාරුපෙක්ඛා ඥානයෙන් නැවත නැවතින යෝගාවචරය. එක අවස්ථාවක මනෝද්භාරිකව පහළ වෙන චිත්ත වීතියක් සමග භංග පතනයක් සිද්ධ වෙලා මාර්ග චිත්ත වීතියට වැටෙනවා. පරිකර්ම ජවන, උපචාර ජවන අනතුරුව වැටෙනවා අනුලෝම ජවනී කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ. ආන්න ඒකයි මට කියන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නේ. මන් දන්න ටික නෙමෙයි කියන්න ඕනේ. ඔබ මේව දන්නේ නැතුව කොහොමද යන්නේ? ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි කියලා හිතාගෙන ලෝ කරලා හරියන්නේ නැහැ. නිවන් දකින්න කියන්නේ ආර්ය පරිශ්‍රණය. ආර්ය පරිශ්‍රණි උපදවාගත යුතු ඥාන ටික පැත්තගතියෙද්දී මේ මොනා කරන්නේ? පැහැදිලි පිඟුතුනි පැහැදිලිද මම මේ කියන්නේ මම පිඟුතුනි මේ බණ කියලා මේ රටේ තැවිලා ඉන්නේ. කියන්නේ තැවිලා කියන්නේ මේ බණ වලින් කියලා. එතකොට මට තේරෙනවා මිනිස්සුන්ගේ අඩුව. මම මේ බණ ටික කියන්නේ මිනිස්සුන්ට නිවන සම්පාදනය කරලා දෙන්න මිසක් ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ නම රට වටේ ලෝකෙ වටේ තියන්න නෙමෙයි. මට ඔබ කවුරුත් පේන්නේවත් නැහැ. ඔබ කවුරුත් මාව බලන්න එන්නෙත් නැහැ. එන්නත් ඕනේ. හැබැයි මා මේ කියන වචන ටික ගන්න. සම්බුද්ධ ශාසනයේ පිළිසරණක් ලබන්න ඉන්න ඕනම කෙනෙක් වෙනුවෙන් කරන කැපකිරීමයි මේ කරන්නේ. ඒ කැපකිරීමෙන් පිළිසරණක් ලබනවා අරගෙන මේකෙන් ඉතර වෙලා යන්නේ. නාම රූප පරිච්ඡේද ඥානෙ, සම්මස්සන ඥාන, උද්‍යව මේවා මිනිස්සුන්ට ලබන්න පුළුවන් ඥාන. ඇයි බැරි ලබන්න පුළුවන් ඥාන? ඔබ දන්නවද මේවා ලබන යෝගාවචරයෝ ඉන්නවා? මේ 2021ට මේවා ලබන ගිහි පින්වුතුන් ඉන්නවා. මම පහුගිය දවසක භාවනා පන්තියක් අපි භාවනාවක් පටන් ගත්ත මේ කියන විදර්ශනා ඥාන සම්පූර්ණ වෙන ආකාරي. දැන් මට පේන උපචාර සමාධි උපදවාගෙන මරණ සතිය. ඔවුන් නාම රූප පරිච්ඡේද ඥානයට ලෑස්ති වෙයි. හරි. ඒතර මේ නාම රූප පරිච්ඡේද ඥානයට අදාළ දේශනාවන් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කිරීම වලින් පසුව ඔවුන්ගේ ඥාන ක්‍රමානුකූලව සම්පාදනය වෙද්දී තව අවුරුද්දක් එකමාරක් යද්දී ඔවුන්ට මේ ධර්මතා පිළිබඳව දැනගත හැකි සියලුම දේවල් දැනගෙන ඉවරයි. ඔවුන් වේගවත් නම් ඒ තරම් කාලයක්වත් යන්නේ නැහැ. ඔවුන් වේගවත්. ඔවුන් දවසට පැය 6-7ක් 8ක් භාවනා කරන්න පුළුවන් ඔබට. එච්චර කාලයක් යන්නේ නැහැ. ඒ නිසා මේ ඥාන උපදව ගන්න. කොහොමද ස්වාමීන් වහන්සේ අපි මේවා ගැන හොයන්නේ? ඇයි දෙයි හාමුදුරනේ කොයි තරම් බණ කියලා දාලා තියෙනද? පේනවනේ පැයකින් මේවා කියන්න බෑ. අපි පැයකින් කොයි කියන්නේ? කොච්චර බණ කියලා දාලා ඇතිද? කොච්චර ධර්ම සාකච්ඡා කරනවද? කොයි තරම් වැඩසටහන් කරනවද පින්වතුනි ඔබ වෙනුවෙන්? ඒ වගේ එකකට කට්ට කාගෙන ඇවිල්ලා සම්බන්ධ වෙලා මේ පාර දැනගන්න. මේ පාර දැනගෙන අපට ඔබෙන් ලයිට් බෝයි කැටයක්වත් ඕනි නෑ. මේවට බලාගෙන බණ කියනවා නෙමෙයි. මේකෙන් ඈතර වෙලා යන්න. ගැලවිලා. මිදිලා යන්න මේක අවස්ථාවක් කරගන්න. අනාරි පරේෂණයේ නැලවි හිටියොත් ජාතිය ස්වභාවකටගෙන අන්ධෙක් වගේ ජාතියම හොයනවන. සංසාරීය ස්වභාවකටගෙන සංසාරියම නම් හොයන්නේ. ඔබට මේකෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට මගේ ස්වාමීන් වහන්සේ අපි මොකද කරන්න ඕනේ? දැන් තේරෙනවනේ පාරක් තියෙනවා යන්න. දැන් තේරෙනවනේ යන්න පාරක් තියෙන බව. අන්නේ පාරට අදාළ දැනුම එකතු කරගන්න.
අංක 1 තමයි ඒක. බහුශ්‍රත භාවය කියන එක බාහු සච්චංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචායතං මංගල පුත්තම්. ඒක මඟුල් කරුණා. අනිත් එක ලස්සන ආභරණයක් නේ. කෙනෙක් බහුශ්‍රතයි නම් ඒක ඔහුගේ ජීවිතේට ආභරණයක්. එයා භික්ෂුවක් නම් තවත් ආභරණයක්. සීලයෙන් යුක්ත බහුශ්‍රත භික්ෂුවක් නම් දිලිසෙන ආභරණයක්. මග වඩපු සීලයෙන් යුක්ත බහුශ්‍රත භික්ෂුව. බලන්නකොනේ. ඔබ බලන්න ඔබ සීලයෙන් යුක්තයිද බහුශ්‍රතයිද මග වඩන කෙනෙක්. එහෙමනම් ඔබට ඔබ ගැන දැනෙන හැඟීම මුළු ලෝකෙම එකතු වෙලා ඔබ ගැන හිතුවත් හිතා ගන්න බැහැ. මේකට අවශ්‍ය තොරතුරු එකතු කරගන්න. පාවිච්චි කරන්න රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පොත්පත්. යන්තම් හරි පටිච්චසමුප්පාද විවරණ, අභිධර්ම මාර්ගය, විදර්ශනා භාවනා පොත, සතිපට්ඨාන භාවනා මේවා ගන්න ළඟට. ගන්න අභිධර්මාර්ථ ප්‍රදීපිකා පොත්. එයි මේ අභිධර්ම ඒ වගේ තියෙනවා පින්වතුනි මේ දැනගත යුතු ස්කන්ධ ධාතු ආයතන විදර්ශනාවට අවශ්‍ය කරන දේවල්. ස්කන්ධ ධාතු ආයතන විදර්ශනා කරන්නේ නැතුව මේකෙන් ඈතර වෙන්න බෑ. S2 වහගෙන කටින් විතරක් නිකම් මේ අරහං කිය ඉඳලා යන්න හදන්න එපා. බුදුගුණ ටික දන්නේ නැතුව නිවන්. එහෙම කොයිද නිවන් යන්නේ? එහෙම නිවන් යන්න පුළුවන් පන්සලේ ලයිට් ටික නම්. වෙනනම් යන්න පුළුවන් නිවනක්. නිවන කියන්නේ ඒසා සිම්පල් එකක් නෙමෙයි. ඒසා මේ සොඳුරු එකක් නෙමෙයි. මුගලන් මහරහතන් වහන්සේ කොයිසා වීරිය කරාද? අනුරුද්ධ මහරහතන් වහන්සේ කොයිසා වීරිය කරාද? අන්නේ ජීවිත යථාර්ථය අවබෝධ කරගන්න. තොරතුරු එකතු කර ගැනීමට පටන් ගන්න. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ මොකද්ද? අර විසුද්ධි මාර්ගය කියලා පොතක් තියෙනවා ලස්සන. ඉතින් මේ ඔක්කොම දැන් ඔයගොල්ලෝ හිතන වෙති අනේ ස්වාමීනි ලංකාවේ නෙවවා තියෙන්නේ අපි කොහොමද ඕවා ගන්නෙ? අපිට ගන්න නෑ. ඔය තියෙනවා මේ අන්තර්ජාලයේ මේ හැම පොතක්ම අද වෙනකොට යුනිකෝඩ් කරලා PDF නෙමෙයි. යුනිකෝඩ් කරලා තියෙනවා ගන්න. ඉතින් මේවා කියවන්න. මේවා කියවනකොට තමයි තේරෙන්නේ දෙයියනේ කොයිසා දේවල් තියෙනවද අපිට මානසිකාරය කරන්න කියලා. කෙස් කියලා අපි නිකන් මේ ඔයේ කේසා කේකී හිටියට යන්න පුළුවන් නිවනක් නැහැ. ඒ කෙස් සකස් වෙලා තියෙන්නේ කොහමද? ඒකේ ආකෘතිය කොහමද? ඔබ දන්නවද ඔබ අහලවත් තියෙනවද කියලා නිකමට හිතන්න මම මේ අද දැකපු ධර්ම කාරණාවකින් මට මතක් වුණා. ඔය කෙස් වල තියෙනවා කර්මජ රූප කලාප 20ක්. කාය දශක කලාප 10කුයි භාව දශක කලාප 10කුයි. දන්නවද මම මේ කියන්නේ මොනවද කියලා? නිකන් ඔළුව හොල්ලගෙන බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත රූපය සමග කාය ප්‍රසාදයට එක්ක කාය දශක කලාපයයි. නැවත ඒ වගේම ඕජාට්ටමක රූප කලාපයි ජීවිත රූපයයි භාව දශක රූපයයි භාව දශක කලාප. චිත්තජ සුද්ධාෂ්ටකයයි ඍතුජ සුද්ධාෂ්ටකයයි ආහාරජ සුද්ධාෂ්ටකයයි ඔක්කොම මෙතන 24යි 8 ඒවා 3යි අතන 20යි 44ක්. කෙස්වල තියෙන රූප කලාප ජාති 44ක්. සත්ත්ව පුද්ගල ශූන්‍ය ධර්මතා. ඒ සත්ත්ව පුද්ගල ශූන්‍ය ධර්මතා එකතු වෙලා තමයි කෙස් කියන සම්මුතිය හැදෙන්නේ. ඒ කෙස් ගහ එකතු වෙලා තමයි කොණ්ඩේ කියන සම්මුතිය හැදෙන්නේ. ඒ කොණ්ඩේ එකතු වෙලා තමයි ලස්සනයි කැතයි දිගයි කොටයි කියන සම්මුතිය හැදෙන්නේ. ගැහණිය හැදෙන්නත් එහෙම. පිරිමියා හැදෙන්නෙත් එහෙම. සුදු හැදෙන්නෙත් එහෙම. කළු හැදෙන්නෙත් එහෙම. සම්මුතිය පැටලි මිනිස්සු කොයිසා ජීවිතේ මුලා වෙනවද බලන්න. සම්මුතියට ආදරය කර කොයිසා මිනිස්සු ජීවිතේ රැවටෙනවද බලන්න. සම්මුතිය ඇතුලේ කොයිසා මිනිස්සු හිර වෙලා ඉන්නවද කියලා බලන්න. කරුණා කරලා තේරෙනවද? මේ ඔපචුනිටි එක අතහැරුණොත් ඔබ මේ ජීවිතේ රෙස්ට් කරන්න ආවේ නැහැ. මතක තියාගන්න. රෙස්ට් කරන්න කියන්නේ ඔය මහන්සි වෙල්ලෙන් නවතින්න කියන එක නෙමෙයි. නිකන් ඉන්න ආවේ නැහැ. ඔබ මේ ජීවිතයේ රෙස්ට් කළොත් ඒ වේස්ට් කරන්නේ, ඒ වැය කරන්නේ, ඒ නාස්ති කරන්නේ
බුද්ධෝත්පාද කාලයක දුලබයි කියලා උදම් අනන මනුස්ස ජීවිතයක් බව මතක තියාගන්න. මේව ඇහුණාම නිින්ද යන්නේ නැහැ මිනිස්සුන්ට ඔළුව තියෙනවා. මේව ඇහුණාම භික්ෂුන් වහන්සේලා නිදාගන්නේ. සයනාසනං පටික්කිප්පාමි නේසජ්ජිකංගං සමාදියාමි කියලා දුතාංග සමාදන් වෙලා ගුණපිළිවෙත් පුරන. වැනි පාවි දකින්න පුළුවන් නිවනක් නෑ. ආයිතින් සසරේ තමයි පින්වතුනි මතක තියාගන්න කවදා හරි දවසක පශ්චත්තාපයට නම් පත් වෙනවා. මෙවැනි ජීවිතයක් නම් නැවත ලැබෙන්නේ. ඒකයි. බුදු කෙනෙක්ගේ පහළවීමක්, මිනිස්සත් භවයක්, පාරිශුද්ධ වූ ධර්මයක්, කල්යාණ මිත්‍ර සේවනයක්, වඩන්න පුළුවන් තැනක්, වඩන්න පුළුවන් ප්‍රදේශයක් ආයි ලැබෙයි කියලා හිතන්න එපා. තව ටිකයි. දැන් 20යි නම්, දැන් 30යි නම් තව 30ක් විතර. දැන් 20යි නම් තව 40ක් විතර උපරිම. දැන් 40යි නම් තව 20යි, 50යි නම් 10යි, 60යි වගේ නම් ඉතින් ඉවරයි. අන්තිම හතර පාදුවන්නේ. අප්‍රමාදීව මේකින් ඉතරට යන්න. ඕන තරම් බණ තියෙන. ඕන තරම් භාවනා කරලා මමම අපිම කොච්චර කරලා තියෙනවද බලන්න. ඒවට මම දැක්කා ඔය දැන් බණක් දැම්මම මම ඉතින් ඔබට කියන්නේ ලක්ෂයක් එකමාර ඔය එක බණක් ලක්ෂ දෙකක් අහලා තියෙනවා. දැන් බලනකොට එක බණක් බණ 5000ක් 1300 ගානක් 1400 ගානක් බණ තියෙන 1400 ගානක් දාලා නිකමට. හැබැයි ගොසෙප් එකක් දාන්න ධම්මවිජය හිමිසි උරු හැරයයි කියලා. කොහොමද බලන්න? එතකොට වෙලි මිනිස්සුන්ට නිවන් යන්න ඕනේ. මිනිස්සු නිවන ගැන දන්නේ. මිනිස්සු දුර්ලභ ජීවිතය ගැන හිතන්නේ නැහැ. මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. හැම මිනිස්සයාම පුරුදු බොරුවම රඟපානවා බුදුදහමත් ඈඳගෙන. පුරුදු බොරුවම රඟපානවා බුදුදහමත් ඈඳගෙන. කෝ හදාගත්තු හේත්? කෝ අවබෝධ කරපු විදර්ශන? කෝ අවබෝධ කරපු රූප ධර්ම? පින්තුල හිතනවා මේ ස්වාමීන් වහන්සේ ආපු වෙලේ ඉඳන් බයිනවා මේ බයිනව නෙමෙයි. මේ බයි පින්තුනි මේ මහා කරුණාවකින් ඔබට කියන්නේ. පුළුවන් නම් මේක තේරුම් අරන් ඔය යන ජීවිතය හරවන්න. මං කියවන්නේ මේ දේශනාව හැරවුම් ලක්ෂයක් කරගන්න. ඔය ජීවිතය හරවන්න. සසරට නෙමෙයි. නැවතුමට හරවන්න. භවයට නෙමෙයි. නිවනට හරවන්න. පුළුවන් නම් ඔබ මේ මනුස්ස ජීවිතයේ ප්‍රතිඵල නෙලාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා ඉතින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්න ඉදිරි කාලයේදී නැවත සම්බන්ධ වෙමින් පුළුවන් වෙලාවක් ලැබුණොත් මේ යන මාර්ගය පිළිබඳව අපි ටිකින් ටික භාවනා වැඩසටහනක් කරා හරි කතා කරමු. මේ අපේක්ෂාවකින් අද මේ දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට මේ ගොහෝරතර සසරින් මිදී ලබන තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන මේ සසරින් නිවිලා මිදලා යන්නට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිටින්දී අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති ධූර අවසරයි පූජනීය බෝගඩ සේල වෙමළ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම විහාරවාසී අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, තවලම බන්දුල ස්වාමීන් වහන්සේ සහ අවසරයි කාශ්‍යප යන ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ පවිත්‍ර රත්නපාල මහත්මිය සහ පවිත්‍ර රත්නපාල මහත්මිය සහ එම මහත්මියගේ දියණියන් දෙදෙනා මෙම ධර්ම දේශනය සඳහා දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබෙනවා. ඒ පිංගුතුන්ගේ ප්‍රාර්ථනා පරිදි විශේෂම පරම පූජනීය ස්වාමීන් වහන්සේලාගේ ශාසනික දිවි පෙවත් තවත් සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් උපනැං වී සසරත් වසන තුරාවට ඊර්ෂ්‍යා ගුණමකු මදමාන ආදී කෙලෙස් ධර්මයන්ට විස්කම්බන වශයෙන්වත් ප්‍රහාණී වී තිබී අනුශය වශයෙන්ම ප්‍රහාණීය වීමට පතන බොහෝදියකින් උතුම් ස්වාමීන් වහන්සේලා සුවසේම නිවී යන්නට එතෙක් මේ ශාසන කටයුතු සිද්ධ කරන්නට මේ සියලුම කුසල් හේතු වේවා කියලා පිංගුතුන් කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.
ඒ වගේම පින්තුන්ගේ නමින් පූජනීය ස්වාමීන් වහන්සේලාගේ නමින් ඔබ අපි නමින් මේ පරිලව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම් දනව වනසනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ත පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන නිවී යත්වා මේ කුසල් පාරමී කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අදට ධර්ම දේශනාව අවසන් කරනු ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. කිරුළපන ධම්මවිජය හාමුදුරන් වහන්සේ වෙත මාගේ හෘදයාංගම කෘතඥතාවය මම පළ කරනවා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය වෙනුවෙන්. අද දවසේ අපේ පොසොන් වැඩසටහනට ඇත්ත වශයෙන්ම අතිවිශාල ආලෝකයක් ආවා අපේ හාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනාව. අපට මේ ධර්ම දේශනාව ලැබීම පිළිබඳව අපි අතිශයින්ම සන්තෝෂ වෙනවා. මේ විහාරස්ථානයට සම්බන්ධ බොහෝ දායක පින්නතුන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. ඒ වගේම වෙබ්සයිට් එක බලලා අපිත් හරි සන්තෝෂයටපත් වුණා. වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ බෞද්ධ ජනතාවට කරන උදාර සේවය අතිස් මහත් සේවය ඇත්ත වශයෙන්ම ප්‍රශංසනීයයි. අපි ඊටාම සම්භාවනාවට පාත්‍ර වූ ඔබ වහන්සේ මේ බෞද්ධ සමාජයට කරන්නා වූ දේශීය හා විදේශීය බෞද්ධ සමාජයට කරන්නා වූ අතිශයින්ම වැදගත් ශ්‍රේෂ්ඨ මේ ධර්ම දේශනා ආලෝකය අපි සෑම දිනාටම බොහෝ කාලයක් අමතක නොවි අපේ සිත තුළ නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන්නට අපට ශක්තිය ගෙනාවා. අපි ඔබ වහන්සේට අපි දන්නවා හරි කාර්ය බහුල කෙනෙක්. ලංකාවේ බොහෝ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙනවා. මේ සූම් තාක්ෂණය ඔස්සේද ඒ වගේම බොහෝ ස්ථානවලට වැඩම කරවා ගැනීමෙන්ද විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ලොකු සේවයක් සලසා දෙනවා. වර්තමාන සමාජයට අතිශයින්ම ප්‍රයෝජනවත් ධර්ම දේශනාවන් පවත්වන බව අපි සියලු දෙනාම දැක්කා. මේ අවස්ථාවේදී ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ අපේ දායක පින්නතුන් වෙනුවෙනොත් අපේ මේ බෞද්ධ විහාරස්ථානයේ වෙනුවෙනොත් මහා සංඝරත්නය වෙනුවෙනොත් මම අපේ කිරුළ පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය හාමුදුරන් වහන්සේට මාගේ කෘතඥතාවය සමග ආශිර්වාද ගෙනිනවා. ඔබ වහන්සේ ගෙනියන්නා වූ මේ ශාසනික සමාජ සේවාවන් සම්බුද්ධ ශාසනයේ දියුණුව පිණිස බොහෝ හේතු වී තිබෙන අතර ඉදිරියටත් කටයුතු කිරීමට ධෛර්ය ශක්තිය නිරෝගී සම්පත්තිය ඔබ වහන්සේ වෙත ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.